සුබ දවසක් ඔබ සියලු දෙනාට. සහෘදයාත්‍ර අධ්‍යාපනයේ වැඩසටහන් මාලාවේ ජීවිතය අංශයෙන් ගෙනෙන ඉතාමත් වැදගත් වීඩියෝ එකක් එක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ප්‍රභා සංශ්ලේෂණය. අපොස උසස් පෙළ ජීවවිද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ පිළිගත වගේම රචනා ප්‍රශ්න ලෙසට නිරන්තරයෙන් ඔබෙන් ප්‍රශ්න විමසිය හැකි ඉතාමත් වටිනා පහසුවෙන් ලකුණු රැස් කරගත හැකි විෂය කොටසක් තමයි මේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. අපි බලමු මොකක්ද ඇත්තටම මේ ප්‍රභා සංශ්ලේෂණයේදී සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි යමු දැන් අපේ පාඩමට. හොඳයි. අපි කතා කරන්න යන්නේ ප්‍රභා සංශ්ලේෂණය ගැන. මෙතෙන්දී ප්‍රභා සංශ්ලේෂණය යනු කුමක්ද? ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම කුමක්ද? ප්‍රභා සංශ්ලේෂක වර්ණක යනු මොනවාද? ප්‍රභා සංශ්ලේෂක වර්ණකවල ක්‍රියාකාරී සහ අවශෝෂක වර්ණාවලිය යනු කුමක්ද? ඊළඟ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතික්‍රියා, ඒ කියන්නේ ආලෝක ප්‍රතික්‍රියාව සහ අඳුරු ප්‍රතික්‍රියාව යනවාද? C3 සහ C4 ශාක යනු මොනවාද? ඊළඟට ප්‍රභා සංශ්ලේෂණයේ බලපාන සීමාකාරී සාධක මොනවද කියන එක ගැන ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරනවා. හොඳයි. අපි මුලින්ම බලමු මොකක්ද මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ කියලා. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලිය. සූර්ය ශක්තිය අවශෝෂණය කරලා ඒ අවශෝෂණය කරපු සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කළා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, තෙල් සහ මේදවල ගබඩා ගන්න සංවෘත්තීය ක්‍රියාවලියක් විදිහට අපිට ප්‍රභා සංශ්ලේෂණය නිර්වචනය කරන්න පුළුවන්. සියලුම උසස් හරිත ශාක, ඇල්ගාවන් සමහර ප්‍රාග්නොස්ටිකයන් තුළ පවා ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම ගැන. මිහිපිට ඉන්න සියලුම ජීවීන් ඍජුව හෝ වක්‍රාකාර ප්‍රභා සංශ්ලේෂණයේ මත යැපෙනවා. වෘත්තීය මත තියෙන සියලුම ජීවීන්ගේ කාබන් සහ ශක්තිය අවශ්‍යතාවය යන දෙකම සපුරන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින්. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණය මගින් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් තිර කරලා අතුරුඵලයක් විදිහට ඔක්සිජන් මුදා හරිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වායුගෝලීය ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් තුල්‍යතාව පවත්වාගෙන යාම සඳහා ප්‍රභා සංශ්ලේෂණය දායක වෙනවා. ඊළඟට ෆොසිල ඉන්ධන නිපදවීමටත් ගෝලීය උෂ්ණත්වය පවත්වාගෙන යාමට ප්‍රභා සංශ්ලේෂණය දායක වෙනවා. මේ ප්‍රභා සංශ්ලේෂණයේදී ආලෝක ශක්තිය භාවිතා කරලා ජලයේ තියෙන හයිඩ්‍රජන් මගින් කාබන් ඩයොක්සයිඩ් ඔක්සිහරණය කරලා සරල සීනි නිපදවනවා. ඒකේ තමයි ප්‍රධාන වැදගත්කම මේ ප්‍රභා සංශ්ලේෂණයේ. මේ තියෙන ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතික්‍රියාව. කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයේ තිර කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ග්ලූකෝස් සහ ඔක්සිජන් බවට පත් වෙනවා. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් තිර කරලා අතුරු ප්‍රධාන ඵලය විදිහට ග්ලූකෝස් එහෙම නැත්නම් පිෂ්ඨය ඇති කරනවා. අතුරු ඵලයක් විදිහට වායුගෝලීයට ඔක්සිජන් නිදහස් කරනවා. හොඳයි. අපි ඊළඟට බලමු මොනවද ප්‍රභා සංශ්ලේෂක වර්ණක කියන්නේ කියලා. ප්‍රභා සංශ්ලේෂක වර්ණකයක් කියන්නේ දෘශ්‍ය ආලෝකයේ විවිධ තරංග ආයාමයන් දරන ආලෝක කිරණ අවශෝෂණය කරන්න පුළුවන් වර්ණවත් කාබනික සංයෝග වලට. අපිට ප්‍රධාන ආකාර දෙකක් යටතේ වර්ණක වර්ග කරන්න පුළුවන්. එකක් තමයි ක්ලෝරොෆිල්, අනික තමයි කැරොටිනොයිඩ්. එතකොට මේ ක්ලෝරොෆිල් ගත්තාම තවදුරටත් ප්‍රධාන ආකාර හතරකට වර්ග කරන්න පුළුවන්. එකක් ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B, අනික ක්ලෝරොෆිල් C සහ ක්ලෝරොෆිල් D විදිහට. ඊළඟට කැරොටිනොයිඩ් ගත්තාම කැරොටිනොයිඩ් ප්‍රධාන ආකාර දෙකයි. එකක් කැරොටින්, අනික සැන්තොපිල්.
ඊළඟට මේ ක්ලොරොෆිල් A ගත්තාම ක්ලොරොෆිල් A තමයි ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂක වර්ණක වෙන්නේ. ක්ලොරොෆිල් A ඍජුව ආලෝක ප්‍රතික්‍රියාවට දායක වෙනවා. අනිකුත් වර්ණක ආලෝක ප්‍රතික්‍රියාවට ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයට ඍජුවම දායක වෙන්නේ නැහැ. ඒවා හඳුන්වන අතිරේක වර්ණක විදිහට. එතකොට මේ ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂක වර්ණක කියන්නේ ක්ලොරොෆිල් A ගත්තාම ක්ලොරොෆිල් A වඩාත් කාර්යක්ෂම වෙන්නේ නිල් සහ රතු තරංග ආයාමයන් වලදී අනිකුත් වර්ණක ඒ වර්ණකයට අදාළ විශේෂ තරංග ආයාමයන් වලදී වඩාත් ඵලදායී වෙනවා. එතකොට මේ ක්ලොරොෆිල් හරිත ශාකවල බොහෝ දුරට හරිත ශාකවල අඩංගු වෙනවා ක්ලොරොෆිල්. අපේ කොළ පැහැෙන් දිස්සෙන්නේ හරිත ශාක මේ ක්ලොරොෆිල් නිසා. කැරොටිනොයිඩ් වර්ණක ගත්තාම බොහෝ දුරට කහ හෝ තැඹිලි වර්ණයක් ගන්නවා. කැරට් වර්ගයේ තියෙන්නේ මේ කැරොටින්. එතකොට මේ කැරොටිනොයිඩ් වර්ණක ගත්තාම දෘශ්‍ය ආලෝකය අවශෝෂණය කිරීමට අමතරව තවත් විශේෂ කෘත්‍යයක් දක්වන එක තමයි ප්‍රභා ආරක්ෂණය කියලා. ප්‍රභා ආරක්ෂණය කියන්නේ ආලෝක ශක්තිය අවශෝෂණය කරලාට පස්සේ අමතර අධික ආලෝක ශක්තිය විකිරණ විදිහට ශාකයට හානිකර නොවන විදිහට මුදා හරින එකට. සාමාන්‍යයෙන් අධික ආලෝක ශක්තියක් තියෙනකොට එය අමතර ආලෝක ශක්තිය හරිත ප්‍රදවලට ක්ලොරොෆිල් වලට හානිකර වෙනවා. එතකොට ඒ වගේම ඒ අධික ආලෝක ශක්තිය ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඔක්සිකාරක අණු නිපදවන්න පුළුවන්. එතකොට ක්ලොරොෆිල් ඔක්සිකරණය වෙලා හානිකර තත්ත්ව ඇති වෙනවා. ඒ ක්‍රියාවලිය මග හරනවා මේ කැරොටිනොයිඩ් වර්ණක වලින්. හරි. ඊට අමතරව දැන් කැරොටිනොයිඩ් වර්ණක සාමාන්‍යයෙන් වයෝවෘද්ධ ශාකවල ප්‍රමුඛ වෙනවා. ශාක වයස්ගත වෙනකොට ක්ලොරොෆිල් වර්ණකය හායනය වෙලා කැරොටිනොයිඩ් වර්ණක ප්‍රමුඛ වෙනවා. ඒ නිසා තමයි අපිට ඔය කහ පැහැයකට හුරු වර්ණයකට දිස්සෙන්නේ වයස්ගත ශාක. නම් ලබන ශාක ගත්තාම ක්ලොරොෆිල් ප්‍රමුඛයි හරිත වර්ණයෙන් දිස්සෙනවා. අපි ඊළඟට යමු වර්ණාවලි දිහාට. අපි බලමු මොකද්ද මේ වර්ණාවලියක් කියන්නේ. වර්ණාවලි ප්‍රධාන ආකාර දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්. එකක් තමයි අවශෝෂක වර්ණාවලිය, අනික තමයි ක්‍රියා වර්ණාවලිය. අවශෝෂ වර්ණාවලිය කියන්නේ වර්ණකයක් මගින් විවිධ තරංගායමයන් වලදී ආලෝක ශක්තිය අවශෝෂණය කරන සාපේක්ෂ ප්‍රමාණයන් දැක්වෙන ප්‍රස්ථාරයකට. අල්ට පේනවා මේ තමයි අවශෝෂණ වර්ණාවලියට වර්ණාවලිය කියන්නේ. මේකේ ක්ලොරොෆිල් A සහ B නිල් රතු තරංග ආයාමයන් වලදී ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්වනවා. ඒ කියන්නේ නිල් සහ රතු පරාසවල තරංග ආයාමයන් වලදී උපරිම ශක්තියක් අවශෝෂණය කරනවා මේ වර්ණක මගින්. ඊට අමතරව කැරොටිනොයිඩ් වර්ණකත් නිල් තරංග ආයාමයේදී ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්වනවා. මෙතෙන්දී අපිට කියන්න පුළුවන් නිල් සහ රතු තරංග ආයාම තමයි ප්‍රභා සංශ්ලේෂණයේ වැඩියෙන් දායක වෙන්නේ කියලා. ඊළඟට ක්‍රියා වර්ණාවලිය ගත්තහම ක්‍රියා වර්ණාවලිය කියන්නේ ආලෝකයේ විවිධ තරංග ආයාමයන් වගේ ප්‍රභා සංශ්ලේෂණ උත්තේජනය කිරීමේ ඵලදායීතාවය දක්වන ප්‍රස්ථාරයකට. මෙතෙන්දී අපි මේ වර්ණාවලිය අනුව ප්‍රභා සංශ්ලේෂණ ආලෝකයේ ශක්තිය භාවිතයෙන් සිද්ධ වෙනවා කියලා, රතු නිල් වර්ණ පරාසයන්දී වඩා ඵලදායී කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා නිගමනයකට එන්න පුළුවන්. ඊළඟට අපි බලමු ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියා කියන්නේ මොනවද කියලා. මොනවද ප්‍රතික්‍රියා කියලා ප්‍රභා සංශ්ලේෂණේ? හරි. ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියා ගත්තාම අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියා ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ආලෝක ප්‍රතික්‍රියාව. අනික තමයි අඳුරු ප්‍රතික්‍රියාව. හරි. ඊළඟට මේ ආලෝක ප්‍රතික්‍රියාව ගත්තාම ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ හරිත ලවයේ පංජරය තුල ගිල්ලා තියෙන තෛලකොයිඩ් වල. අපි දන්නවා සුන්‍යෂ්ටිකයන්ගේ ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්නේ හරිත ලවයේ තුල. හරිත ලවයේ එතකොට මේ හරිත ලවයේ ව්‍යුහය දැනන් ඉන්න ඕනි ඔයාලා. මේ ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියා ගැන හදාරන්න නම් හරිත ලවයක් ගත්තාම ඔයාලා දන්නවා හරිත ලවයක් කියන්නේ හරිත ලවයේ ව්‍යුහය ගත්තාම ද්වි උත්තර හැඩති දිත්ත පටලමේ ව්‍යුහයක් තමයි හරිත ලවය. එතකොට මේකේ
බාහිරින් මේ තියෙන පටලයට අපි කියනවා පිටත පටලය කියලා. පිටත පටලය කියනවා. ඊට ඇතුළතින් තියෙන පටලයට කියනවා ඇතුළත පටලය කියලා. මේ පටලවලට ඇතුළතින් තියෙනවා පංච හරිතලවයේ පංජරය. එතකොට මේ පටල දෙක අතර තියෙන අවකාශයට අපි කියනවා මොකද්ද අන්තර් පටල අවකාශය කියලා. ඊළඟට මේ හරිතලවයේ පංජරය තුල තෛලකොයිඩ කියලා හඳුන්වන පැතලි මඩි තියෙනවා. මේ තෛලකොයිඩ එක මත එක ඇසිල්ලා හැදිලා තියෙනවා. පංජර කණිකා පියවට කියනවා ග්‍රැනා කියලා. මේ විදිහට පංජර කණිකා ගත්තාම මේවා අන්තර් පංජර කණිකා සූස්තර මගින් එකට සම්බන්ධ වෙලයි තියෙන්නේ. එතකොට මේ පංජර අපි මේ තෛලකොයිඩයක් ගත්තාම මේක අපි මේ පංජර කණිකාවක් මේ විදිහට මෙහෙම කපලා බැලුවොත් එහෙම හිතන්න මේ අක්ෂය ඔස්සේ කපනවා කියලා. මෙහෙම කපලා බැලුවොත් එහෙම මේක ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහට. එහෙම තමයි පේන්නේ. හරිද? මේ තෛලකොඩ පටලයක් zoom කරලා ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තමයි ඔන්න තෛලකොඩ පටලයක් zoom කරලා ගත්තාම අපිට මෙන්න මේ විදිහට තමයි දිස්සෙන්නේ. එතකොට මේ තියෙන්නේ තෛලකොයිඩ පටලය. තෛලකොයිඩ පටලය තියෙනවා. එතකොට මේකට කියනවා ප්‍රභා පද්ධතිය කියලා. මේ තියෙන්නේ වර්ණ කණු. එතකොට මේ තියෙන්නේ මේකට කියනවා අපි ඇන්ටෙනා සංකීර්ණය කියලා. එතකොට ඔයාලට පේනවා මේ මේ තමා තෛලකොඩ පටලය. තෛලකොඩ පටලය මත ගිල්ලා තියෙන ප්‍රභා පද්ධති කියලා සංකීර්ණ විශේෂයක්. එතකොට මේ ප්‍රභා පද්ධතිය තමත් වැදගත් වෙනවා ආලෝක ප්‍රතික්‍රියාව ගැන කතා කරනකොට. ප්‍රභා පද්ධතියක් කියන්නේ තෛලකොඩ පටල මත ගිල්ලා තියෙන වර්ණ කණු සමූහවලට. එතකොට මේ ප්‍රභා පද්ධතියේ ප්‍රධාන ආකාර දෙකක් අපිට අඳුනගන්න පුළුවන් PS1 සහ PS2 විදිහට. ප්‍රභා පද්ධතියේ ආකාර දෙකයි PS1 සහ PS2 විදිහට. ප්‍රභා පද්ධතියක් ගන්න ප්‍රධාන කොටස් දෙකයි. ශක්ති අවශෝෂක සංකීර්ණය එහෙම නැත්නම් ඇන්ටෙනා සංකීර්ණය සහ ප්‍රතික්‍රියා කේන්ද්‍රය කියලා. මේකට කියනවා ප්‍රතික්‍රියා කේන්ද්‍රය කියලා. ඊළඟ ප්‍රතික්‍රියා කේන්ද්‍රය ගත්තාම ප්‍රතික්‍රියා කේන්ද්‍රයේ විශේෂිත ක්ලෝරොෆිල් A අණුවක් සහ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් සිටිනවා. එතකොට PS1 වල නම් මේ ප්‍රතික්‍රියා කේන්ද්‍රයේ ඉන්නේ P700 ක්ලෝරොෆිල් අණු. ඒ කියන්නේ P700 ක්ලෝරොෆිල් අණු. මේ PS2 වල නම් ඉන්නේ P680 ක්ලෝරොෆිල් අණු. P700 ක්ලෝරොෆිල් අණු දෘශ්‍ය ආලෝකයේ නැනෝමීටර් 700 දක්වා තරංග ආයාමයෙන් අවශෝෂණය කරනවා. PS2 එහෙම නැත්නම් ප්‍රභාපාති දෙකේ තියෙන P680 ක්ලෝරොෆිල් අණු නැනෝමීටර් 680 දක්වා තරංග ආයාමයෙන් අවශෝෂණය කරනවා. අපි බලමු ඊළඟට කොහොමද මේ ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කියලා. දැන් දන්නවා ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ හරිතලවයේ පංජර කණිකා එහෙම නැත්නම් අන්තර් පංජර කණිකා සූස්තර මත තියෙන ප්‍රභා පද්ධතිය වලදී කියලා. ආලෝක ශක්තිය වැඩෙනකොට මොකද වෙන්නේ? මේ
ශක්තිය අවශෝෂක සංකීර්ණය නැත්නම් ඇන්ටෙනා සංකීර්ණයේ තියෙන මේ ක්ලෝරොෆිල් සහ කැරොටින්ඩ් වර්ණක වලින් මේ අවශෝෂණය කරන ආලෝක ශක්තිය නෙවෙයි තියෙන ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමකට නැංගෙනවා. අපි ඒකට කියනවා අනුද්දීපනය කියලා. ඒ ඉහළ ශක්ති මට්ටම නැංගලා නැවත පාදස්ත මට්ටමට වැටීමත් එක්ක ශක්තිය මුදා හැරෙනවා. එතකොට ඒ මුදා හැරෙන ශක්තිය යාබද අනික් වර්ණ කණුව මගින් අවශෝෂණය කරනවා. මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙත වර්ණ කණුවෙන් වර්ණ කණුවට ආලෝක ශක්තිය ගමන් කරනවා. ඊට පස්සේ අවසානයේදී මේ ශක්තිය ප්‍රතික්‍රියා කේන්ද්‍රයේ තියෙන විශේෂිත ක්ලොරොෆිල් A අණුව මගින් ලබා ගන්නවා. ඉතින් මේකට කියන විශේෂිත ක්ලොරොෆිල් A අණුව කියලා අවසානයේ විශේෂිත ක්ලොරොෆිල් A අණුව ලබා ගන්නවා. ඊට පස්සේ විශේෂිත ක්ලොරොෆිල් A අණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනත් ඉහළ ශක්ති මට්ටමකට ගමන් කරනවා. නැවතත් ඒක ඒ ඉලෙක්ට්‍රෝන පහළ මට්ටමට වැටීමත් එක්ක ශක්තිය මුදා හරිනවා. විශේෂිත ක්ලොරොෆිල් A අණුවේ ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමකට ගමන් කිරීමත් එක්ක මේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් විසින් ඒ ඉලෙක්ට්‍රෝනය ලබා ගන්නවා එකපාරට. එතෙන්දී ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ඔක්සිහරණය වෙනවා. ක්ලොරොෆිල් A අණුව ඔක්සිහරණය වෙනවා. මේ ඉලෙක්ට්‍රෝනය ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයකින් විසින් ලබා ගන්නවා. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය ඔක්සිහරණය වෙනවා. ක්ලොරොෆිල් A අණුව ඔක්සිකරණයක් වෙනවා. අපි බලමු මේ ක්‍රියාවලිය තවදුරටත්. අපි දන්නවා ප්‍රභා පද්ධති ගත්තාම ප්‍රභා පද්ධති ආකාර දෙකයි PS1 සහ PS2 කියලා. මේ තියෙන්නේ PS2 මේ තියෙන්නේ PS1 මේ තියෙන්නේ PS2 වල ප්‍රතික්‍රියා කේන්ද්‍රයේ P680 ක්ලොරොෆිල් අණුව මේ PS1 ප්‍රතික්‍රියා කේන්ද්‍රයේ තියෙන P700 ක්ලොරොෆිල් අණුව. අපි දන්නවා ආලෝක ශක්තිය ලැබීමත් එක්ක ශක්තිය අවශෝෂක සංකීර්ණයේ නැත්නම් ඇන්ටෙනා සංකීර්ණයේ තියෙන ක්ලොරොෆිල් සහ කැරොටිනොයිඩ් වර්ණක මගින් අවශෝෂණය කරපු ශක්තිය ඒවා ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමකට නැංගෙනවා. නැවතත් පාදස්ත මට්ටමට වැටීමත් එක්ක ශක්තිය මුදා හරිනවා. ඒ ශක්තිය යාබද වර්ණ කණුවෙන් ලබා ගන්නවා. මේ විදිහට වර්ණ කණුවෙන් වර්ණ කටුවට අණුවට ශක්තිය සම්ප්‍රේෂණය වෙනවා. අපි මේකට කියනවා අනුද්දීපනය කියලා. අවසානයේ මේ ශක්තිය ප්‍රතික්‍රියා කේන්ද්‍රයේ තියෙන විශේෂිත ක්ලොරොෆිල් A අණුවටත් ළඟා වෙනවා. ඊට පස්සේ දැන් PS2 වල නම් P680 ක්ලොරොෆිල් A තියෙන P680 ක්ලොරොෆිල් අණුව මගින් අවශෝෂණය කරපු ශක්තිය මොකද වෙන්නේ? ඉහළ ශක්ති මට්ටමකට නැංගෙනවා. ඉලෙක්ට්‍රෝනත් ඉහළ ශක්ති මට්ටමකට ළඟා වෙනවා. මෙතෙන්දී මේ ඉලෙක්ට්‍රෝනය මොකද වෙන්නේ? මේ ප්‍රතික්‍රියා කේන්ද්‍රයේ ප්‍රාථමික ප්‍රතික්‍රියා කේන්ද්‍රයේ P680 ක්ලොරොෆිල් මගින් උද්දීපනය වුණු ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමට නැංවීමත් එක්ක ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් මගින් ඒ ඉලෙක්ට්‍රෝනය ලබාගෙන ඔක්සිහරණය වෙනවා. P680 ක්ලොරොෆිල් අණුව ඔක්සිකරණය වෙනවා. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය මගින් ප්‍රතිග්‍රාහනය කරපු ඉලෙක්ට්‍රෝනය මේ විදිහට ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක් ඔස්සේ පහළ ශක්ති මට්ටමක් කරා ගමන් කරනවා. මේ ක්‍රියාවලියේදී ඉලෙක්ට්‍රෝන වල අඩංගු ශක්තිය නිදහස් වෙනවා. ඒ ශක්තිය ATP වල රසායනික ශක්තිය විදිහට ගබඩා වෙනවා. ඊළඟට PS2 අසල ජලය ප්‍රභා විච්ඡේදනය වෙනවා. ප්‍රතිඵලයේ විදිහට H+O2 සහ ඉලෙක්ට්‍රෝන නිපද වෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන PS2 වල ප්‍රතික්‍රියා කේන්ද්‍රයේ ආරම්භය ඒ ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමකට නැංගෙනවත් එක්කම මොකද වෙන්නේ? ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙකු විසින්
ඒ ඉලෙක්ට්‍රෝනය ලබා ගන්නවා. එතකොට ඒ ක්ලෝරොෆිල් ඒ අණු ඔක්සිකරණය වෙනවා. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය ඔක්සිකරණය වෙනවා. ඒ ඔක්සිකරණය වුණු ප්‍රාථමික ඉලෙක්ට්‍රෝනය මගින් ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය මගින් ලබාගත් ඉලෙක්ට්‍රෝන ප්‍රතිවාහක අණු ශ්‍රේණියක් ඔස්සේ පාල ශක්ති මට්ටමකට ගමන් කරනවා. එතකොට මේ ගමන් කරනකොට නිදහස් වෙන ශක්තිය NADPH අණුවල රසායනික ශක්තිය විදිහට ගබඩා වෙනවා. අපි ඒකට කියනවා ප්‍රභා ඔක්සිහරණය කියලා. එතකොට මේ P680 ඉඳන් P700 දක්වා මේ ප්‍රභා ඔක්සිහරණය සඳහා අවශ්‍ය හයිඩ්‍රජන් සපයන්නේ ජලයේ ප්‍රභා විච්ඡේදයෙන් ලැබුණු හයිඩ්‍රජන් වලින්. ඒ වගේම මෙතෙන්දි සිදුවන ATP සංශ්ලේෂණය අපි කියනවා ප්‍රභා ෆොස්ෆෝරයිලීකරණයක් කියලා. මේක අපි කියනවා ප්‍රභා ෆොස්ෆෝරයිලීකරණයක් කියලා. මෙතෙන්දී P680 ක්ලෝරොෆිල් අණුවේ ඉඳලා එන ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ PS2 වල ඉඳලා එන ඉලෙක්ට්‍රෝන PS1 වල ප්‍රතික්‍රියා කේන්ද්‍රයට ලැබීමෙන් P800 ක්ලෝරොෆිල් අණුවේ ආරම්භයේදී නිදහස් වුණු ඉලෙක්ට්‍රෝන වෙනුවට ප්‍රතිස්ථාපනය වෙනවා. මෙතෙන්දී ජලයේ ප්‍රභා විච්ඡේදනයේ ලැබෙන ඉලෙක්ට්‍රෝන P680 ක්ලෝරොෆිල් අණුව වෙතට එතනින් නැවත P700 ක්ලෝරොෆිල් අණුව වෙතට ඊට පස්සේ NADPH වෙතට ගමන් කරන මාර්ගය Z ආකාර චක්‍රීය නොවන මාර්ගයක්. අපි ඒ නිසා කියන චක්‍රීය මාර්ගයක් විදිහට හඳුන්වනවා. එතෙන්දි සිදුවන ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය අපි නිර්චක්‍රීය. එහෙම නැත්නම් චක්‍රීය නොවන ප්‍රභා ෆොස්ෆොරයිලීකරණයක් විදිහට හඳුන්වනවා. ඉතින් සිදුවන ඇතැම් අවස්ථාවලදී මේ P700 ක්ලෝරොෆිල් වගේ අණු මගින් උද්දීපනය වුණු ඉලෙක්ට්‍රෝන නැවතත් වාහක අණු ශ්‍රේණියක් ඔස්සේ මෙන්න මේ විදිහට එන්න පුළුවන්. නැවත P800 ක්ලෝරොෆිල් අණු ප්‍රතික්‍රියා කේන්ද්‍රයටම නැවත එන්න පුළුවන්. එතකොට මේ ක්‍රියාවලිය චක්‍රීය ක්‍රියාවලිය. අපි මෙතෙන්දී ATP සංශ්ලේෂණයක සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝන පහළ ශක්ති මට්ටම වල ගමන කරනකොට අපි මෙතෙන් සිදුවන ATP සංශ්ලේෂණයට කියනවා ADP. මෙතන සිදුවන ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය චක්‍රීය ප්‍රභා ෆොස්ෆොරයිලීකරණයක් විදිහට හඳුන්වනවා. හරිද? එතකොට අපි බලමු මොනවද මේ නිර්චක්‍රීය හා චක්‍රීය ඉලෙක්ට්‍රෝන පරිවහනයන් අතර සිදුවන ඇති වෙනස්කම් කියලා. අපි කිව්වා චක්‍රීය ඉලෙක්ට්‍රෝන පරිවහනය කියන්නේ ප්‍රභා විච්ඡේදයෙන් ලැබෙන ඉලෙක්ට්‍රෝන P680 ක්ලෝරොෆිල් අණුව විතරත් ඊට පස්සේ P700 විතරත් ඊට පස්සේ NADPH විතරත් ගමන් කරන සිද්ධිය. එතකොට චක්‍රීය කියන්නේ PS1 වල ඉඳලා නැවත PS1 වලටම. ඒ කියන්නේ P880 වෙන P880ට. ඒ කියන්නේ P800න් පිටවෙන ඉලෙක්ට්‍රෝන නැවතත් P800ටම ගමන් කරන එකට. මෙතෙන්දී නිර්චක්‍රීය ඉලෙක්ට්‍රෝන පරිවහනයේදී ප්‍රභා විච්ඡේදනය සිද්ධ වෙනවා. නමුත් අපිට පැහැදිලිව පේනවා චක්‍රීය ඉලෙක්ට්‍රෝන පරිවහනයේදී ප්‍රභා විච්ඡේදනය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට නිර්චක්‍රීය ඉලෙක්ට්‍රෝන පරිවහනයේදී ඔක්සිජන් ඇති වෙනවා. නමුත් චක්‍රීය ඉලෙක්ට්‍රෝන පරිවහනයේදී ඔක්සිජන් ඇතිවීම සිද්ධ වෙන්නේ නැහැ. නිර්චක්‍රීය ඉලෙක්ට්‍රෝන පරිවහනයේදී NADPH ප්‍රභා ඔක්සිහරණය සිද්ධ වෙනවා. නමුත් චක්‍රීය ඉලෙක්ට්‍රෝන පරිවහනයේදී එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ නිර්චක්‍රීය ඉලෙක්ට්‍රෝන පරිවහනයේදී අවසන් ඵල වෙන්නේ ATP හැදෙනවා. එතකොට NADPH හැදෙනවා. ඊළඟට ඔක්සිජන් ඇති වෙනවා. නමුත් PS1 වල සිද්ධ වෙන මේ චක්‍රීය
චක්‍රීය ඉලෙක්ට්‍රෝන පරිවහනයේදී අවසන් ඵලය විදිහට ලැබෙන්නේ ATP විතරයි. නමුත් මේ දෙකටම ඒ කියන්නේ චක්‍රීය සහ නිර්චක්‍රීය ක්‍රියාවලිය දෙකටම පොදු දෙයක් තමයි ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය කියන්නේ. හොඳයි. අපි දැන් ආලෝක ප්‍රතික්‍රියාව ගැන කතා කළා. ඊළඟට අපි බලමු මොකක්ද අඳුරු ප්‍රතික්‍රියාව කියන්නේ කියලා. අපි මේකට අඳුරු ප්‍රතික්‍රියාව කියන්නේ. අඳුරු ප්‍රතික්‍රියාව කියන්නේ අඳුරේදී සිද්ධ වෙනවා කියන එක නෙමෙයි. අඳුරු ප්‍රතික්‍රියාවට ආලෝකය ඇති විට වගේම නැති විටත් මේක සිද්ධ වෙනවා. ඒකයි අඳුරු ප්‍රතික්‍රියාව කියන්නේ. නමුත් ආලෝක ප්‍රතික්‍රියාවට ආලෝකය අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් ඔක්සිහරණය කරලා ග්ලූකෝස් එහෙම නැත්නම් පිෂ්ඨයේ නිපදවන ක්‍රියාවලිය තමයි මේ අඳුරු ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. මෙතෙන්දී ආලෝක ප්‍රතික්‍රියාවෙන් නිපදවුණු ATP සහ NADPH වැය වෙනවා. NADP වෙනවා. මේ ශක්තියෙන් තමයි පිෂ්ඨය නිපදවන්නේ. අපට අඳුරු ප්‍රතික්‍රියාව ප්‍රධාන ආකාර දෙකකට කතා කරන්න පුළුවන්. එකක් C3 සහ C4 විදිහට. මොනවද මේ C3 C4 කියන්නේ? අපි බලමු. C3 සහ C4 ශාක වර්ග කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවෙන ප්‍රථම ස්ථායි ඵලය අණු. ඒ වගේම ප්‍රථම CO2 ප්‍රතිග්‍රාහකයේ අණු. C3 ශාක ගත්තහම ප්‍රථම ස්ථායි ඵලය කාබන් 3ක් දරන සංයෝගයක්. C4 ශාක ගත්තහම ප්‍රථම ස්ථායි ඵලය කාබන් 4ක් දරන සංයෝගයක්. හරි. ඊළඟ අපි බලමු C3 ශාක කියන්නේ මොනවද කියලා. C3 ශාක කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ අඳුරු ප්‍රතික්‍රියාවලදී කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරන්නේ මුලින්ම RUBP මගින්. මේ RUBP කියන්නේ කාබන් 5ක් දරන සංයෝගයක්. එතකොට C3 ශාකවල කාබන් ඩයොක්සයිඩ් තිර කරන්නේ මුලින්ම RUBP මගින්. අපිට C3 ශාක අර්ථ දක්වන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණයේ අඳුරු ප්‍රතික්‍රියාවේදී කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය RUBP මගින්, ඒ කියන්නේ රිබිඩෝස් බිස්ෆොස්ෆේට් මගින් සිදු කරන කාබන් ඩයොක්සයිඩ් කාබෝහයිඩ්‍රේට් බවට ඔක්සිහරණය වීමේදී ප්‍රථම ස්ථායි ඵලයේ විදිහට කාබන් 3ක් දරන ෆොස්ෆොග්ලිසරික් අම්ලය නිපදවන ශාක විදිහට. එතකොට C4 ශාක අපිට අර්ථ දක්වන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණයේ අඳුරු ප්‍රතික්‍රියාවලදී කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කාබන් 3ක් දරන ෆොස්ෆොඊනෝල් පයරුවේට් මගින් සිදු කරන කාබන් ඩයොක්සයිඩ් කාබෝහයිඩ්‍රේට් බවට ඔක්සිහරණයේදී ප්‍රථම ස්ථායි ඵලයේ විදිහට කාබන් 4ක් දරන ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් ඔක්සලෝ ඇසිටේට් නිපදවන ශාක C4 ශාක විදිහටත් අර්ථ දක්වන්න පුළුවන්. එතකොට C3 ශාක ගත්තහම මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය RUBP කාබොක්සිලේස් කියලා එන්සයිමයක් මගින් උත්ප්‍රේරණය කරනවා. PEP වල ගත්තාම මේක C4 ශාක වල ගත්තාම CO2 ප්‍රතිග්‍රහණය PEP කාබොක්සිලේස් කියලා එන්සයිමයක් මගින් උත්ප්‍රේරණය කරනවා. හරි. ඔන්නෝමයි වැඩේ වෙන්නේ. ඊළඟට අපි බලමු මොනවද C3 ශාක වල උදාහරණ කියලා. බෝන්චි B වගේ ශාක C3 ශාක වල උදාහරණ වෙනවා. බඩේරිඟු වගේ ශාක C4 ශාක වල උදාහරණ වෙනවා. හොඳයි. අපි ඊළඟට බලමු C3 ශාක වල අඳුරු ප්‍රතික්‍රියාව. C3 ශාක වල අඳුරු ප්‍රතික්‍රියාවල සිදු වෙන්නේ චක්‍රානුකූල මාර්ගයක. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කාබෝහයිඩ්‍රේට් බවට ඔක්සිහරණය වෙන්නේ චක්‍රානුකූල. මේ චක්‍රානුකූල මාර්ගය මුලින්ම ඉදිරිපත් කරේ කැලින් බෙන්සින් කියන විද්‍යාඥයන් දෙදෙනෙක්. ඒ නිසා අපි හඳුනන මේක කැලින් බෙන්සින් චක්‍රයේ විදිහට. මේ චක්‍රයේ ප්‍රධාන අදියරවල් තියෙනවා 3ක්. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ තියෙන ශාක පත්‍රය. අපි මේ ශාක පත්‍රයේ හරස් කඩක් අරන් බැලුවොත් එහෙම චර්මය තියෙනවා. පූටිකා තියෙනවා. ඊපස්සේ ඉනිමද ස්තර සෛල තියෙනවා.
පස්සේ සවිවර මුදු ස්තර සෛල තියෙනවා. මුලින්ම වායුගෝලයේ ඉඳලා කාබන් ඩයොක්සයිඩ් ඇතුළු වෙනවා පුටික හරහා පත්‍ර මධ්‍ය වෙතට. අපි පත්‍ර මධ්‍ය කියන්නේ මේ ඉනිමුදු ස්තර සහ සවිවර මුදු ස්තර සෛල වල එකතුවට. ඊට පස්සේ මේ කාබන් ඩයොක්සයිඩ් පත්‍ර මධ්‍ය සෛල අතර තියෙන ජලයේ දිය වෙලා සෛල බිත්ති වල තියෙන ජලයේ දිය වෙලා සෛල බිත්ති ප්ලාස්ම පටල හරහා සෛලයේ ප්ලාස්මයට ඇතුළු වෙනවා. අපි ඒක සූම් කරලා ගත්තොත් එහෙම සිද්ධ වෙන දේ මේ අපි සවිවර මුදු ස්තරයක් කියලා ගත්තොත් එහෙම මෙන්න තියෙනවා හරිත ලව කාබන් ඩයොක්සයිඩ් පත්‍ර මධ්‍ය සෛලයේ ජල සෛල බිත්ති මත පිට තියෙන ජල ස්තරයේ දිය වෙනවා. ඊට පස්සේ සෛල බිත්ති හරහා සහ ප්ලාස්ම පටලය හරහා සෛල ප්ලාස්මයට විසරණය වෙනවා. ඔන්න දැන් කාබන් ඩයොක්සයිඩ් කියන සෛල ප්ලාස්මය ඊට පස්සේ හරිත ලවයේ වලට ඇතුළු වෙනවා. පංචහරිත ලවයේ පංචරයට ඇතුළු වෙනවා. ඒ පංචරයේ තියෙනවා RUBP කාබොක්සිලේස් කියලා එන්සයිම් එක. කාබන් ඩයොක්සයිඩ් පත්‍ර මධ්‍යයට ආවා. මේ කාබන් ඩයොක්සයිඩ් හරිත ලවවල පංචරයේ තියෙන RUBP කාබොක්සිලේස් කියන එන්සයිම් උත්ප්‍රේරණයෙන් RUBP මගින් ප්‍රතිග්‍රහණය කරලා RUBP කාබොක්සිලේස් කියන එන්සයිම් උත්ප්‍රේරණයෙන් RUBP මගින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරලා කාබන් 6 දරන අස්ථායි සංයෝගයක් බවට ක්ෂණිකව අස්ථායි සංයෝගයක් බවට පත් වෙනවා. මේ අස්ථායි සංයෝගය ක්ෂණිකව ෆොස්ෆෝග්ලිසරික් අම්ලාණු එහෙම නැත්නම් PGA අණු දෙකක් බවට බිඳ වැටෙනවා. මේක ස්ථායි සංයෝගයක්. කොට C3 ශාකවල ප්‍රභා සංශ්ලේෂණයේ සෑදෙන ප්‍රථම ස්ථායි ඵලය විදිහට හඳුන්වන්නේ මේ PGA. හරිද? ඊට පස්සේ මේ PGA ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවුණු සියලුම NADPH සහ ATP කොටස භාවිතයෙන් ATP සියලුම NADPH වල සහ ATP කොටසක ශක්තිය භාවිතයෙන් PGAL බවට ඔක්සිහරණය වෙනවා. PGAL වලින් කොටසක් C6 සීනි එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් නිපදවීම සඳහා යෙදවෙනවා. ඉතිරි කොටස RUMP හරහා RUBP ප්‍රතිජනනය වීම සඳහා යෙදවෙනවා. හරිද? එතකොට මේක තමයි කැල්වින් චක්‍රය කියලා කියන්නේ. එතකොට කැල්වින් චක්‍රයේ ප්‍රධාන පියවරවල් කීයක් තියෙනවද? පියවරවල් 3ක් තියෙනවා. මෙතෙන්දී C6 පිෂ්ඨය එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් නිපදවීම සඳහා යෙද වෙනවනේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන ප්‍රථම කාබෝහයිඩ්‍රේටය වෙන්නේ මේ PGAL. ඒ වගේම ශාකවල තියෙන සුලභතම එන්සයිමය වෙන්නේ මේ RUBP කාබොක්සිලේස්. අපි ඒක හඳුන්වනවා රොබිස්කෝ එන්සයිමය කියලා. එතකොට අපි මොනවද කතා කරේ? C3 ශාකවල අඳුරු ප්‍රතික්‍රියාවේ ප්‍රධාන පියවරවල් 3ක් තිබ්බා. මොකද්ද? එකක් තමයි CO2 ප්‍රතිග්‍රහණය, අනික තමයි PGA ඔක්සිහරණය,
ඉතිරි එක මොකද්ද? අවසාන පියවර RUBP ප්‍රතිජනනය. අපි මේක මකමු. CO2 ප්‍රතිග්‍රහණයේදී RUBP කාබොක්සිලේස් එන්සයිම් උත්ප්‍රේරණය RUBP මගින් CO2 ජලය ඇති විට ප්‍රතිග්‍රහණය කළ දෙකක් PGA හැදෙනවා. ඊට පස්සේ සිදුවෙන PGA ඔක්සිහරණය. එතෙන්දී දෙකක් PGA ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවුණු සියලුම NADPH සහ කොටසක් ATP භාවිතයෙන් ෆොස්ෆෝග්ලිසරාල්ඩිහයිඩ් බවට ඔක්සිහරණය වෙනවා. ඒක තමයි ප්‍රථම කාබෝහයිඩ්‍රේට් උපදවෙන. ඊළඟට ඒ RUBP ප්‍රතිජනනයේදී මේ PGAL වලින් කොටසක් RUMP හරහා නැවත RUBP වෙනවා. එතෙන්දී ප්‍රභා සංශ්ලේෂණයේ නිපදුණු ඉතුරු ආලෝක ප්‍රතික්‍රියා නිපදුණු ඉතිරි ATP ප්‍රමාණය වැය වෙනවා. තවත් කොටසක් මොකද වෙන්නේ? කාබන් 6 සීනි නැත්නම් පිෂ්ඨය සංශ්ලේෂණය කරන්න යෙද වෙනවා. මේ සඳහා අවශ්‍ය වෙන සියලුම එන්සයිම් තියෙන්නේ හරිතලාවේ පංජරය තුල. හරිද? අපි ඊළඟට කතා කරමු ප්‍රභා ශ්වසනය ගැන. මොකද මේ ප්‍රභා ශ්වසනය කියන්නේ? ප්‍රභා ශ්වසනය කියන්නේ C3 ශාකවල සිද්ධ වෙන ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් ප්‍රශස්ත කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් තියෙනකොට RUBP මගින් CO2 හොඳින් ප්‍රතිග්‍රහණය කරලා කාර්යක්ෂම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. නමුත් පත්‍ර මැද්දේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට වඩා ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වුණොත් මොකද වෙන්නේ? RUBP මගින් ඔක්සිජන් ප්‍රතිග්‍රහණය කරනවා RUBP ඔක්සිජනේස් කියන එන්සයිමේ උත්ප්‍රේරණය. මෙතෙන්දි හැදෙනවා PGA අණුවක් සහ ෆොස්ෆෝග්ලයිකොලික් අණුවක්. මේ RUBP ඔක්සිජනේස් එන්සයිමය සහ RUBP කාබොක්සිලේස් එන්සයිමය අපි පොදුවේ හඳුන්වනවා RUBP ඔක්සිජනේස් සහ කාබොක්සිලේස් කියන එන්සයිම පොදුවේ අපි හඳුන්වනවා රුබිස්කෝ කියලා. හරි. මෙතනදී හැදෙන ෆොස්ෆෝග්ලයිකොලික් අම්ල අණුව ගත්තහම මේවා තවදුරටත් හරිතලාවය තුලද ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒවා මයිටොකොන්ඩ්‍රියා පෙරොක්සෝම වලට ඇතුළු වෙලා ප්‍රතික්‍රියා රැසකට පාචනය වෙලා නිදහස් කරනවා කාබන් ඩයොක්සයිඩ්. ෆොස්ෆෝග්ලයිකොලික් අණුව හරිතලාවය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. තවදුරටත් මයිටොකොන්ඩ්‍රියා පෙරොක්සෝම වලදී ප්‍රතික්‍රියා රැසකට පාචනය වෙලා PGA බවට පත් වෙලා කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම සිද්ධ කරනවා. මේක මයිටොකොන්ඩ්‍රියා පෙරොක්සෝම වලදී PGA බවට පත් වෙලා CO2 නිදහස් කරනවා. හරි. මෙතනදී සාමාන්‍ය ප්‍රභාෂණය වෙන්නේ භෞමික ශාකවල උණුසුම් වේලි තත්ත්වය යටතේ. ඉහළ උෂ්ණත්වවලදී මොකද වෙන්නේ? උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පස්සේ තියෙන ජල ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ශාක උත්සේදනය අඩු කර ගැනීමට පෙළඹෙනවා. එතකොට පූටිකා අඩ වශයෙන් වසා ගන්නවා. එතකොට වායුගෝලයේ ඉඳලා කාබන් ඩයොක්සයිඩ් පූටිකා හරහා ඇතුළු වෙන්න අමාරු වෙනවා.
ඇතුළේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය විසරණය වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. ඉපදෙන ඔක්සිජන් ප්‍රමාණය එතකොට වායු ගෝලය නිදහස් කරන්න බෑ. එතකොට පත්‍ර මැද්දේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙනවා. CO2 සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට තමයි මේ ප්‍රභාස්වශනය සිද්ධ වෙන්නේ. හරි. එතකොට ප්‍රභාස්වශනය සිද්ධ වෙනවා. එතකොට අපි මොනවද මේ ප්‍රභාස්වශනය සහ සෛලීය ශ්වසනය අතර වෙනස්කම්? ප්‍රභාස්වශනය වෙන්නේ ආලෝකය තියෙනකොට, නම් සෛලීය ශ්වසනයේදී ආලෝකය ඇති විටයි නැති විට දෙකේදීම සිද්ධ වෙනවා. ඊළඟ ප්‍රභාස්වශනය C3 ශාකවල සිද්ධ වෙන්නේ. නමුත් සෛලීය ශ්වසනයේ ඕනිම C3 C4 ඕනිම ශාකයක වෙන්න පුළුවන්. ප්‍රභාස්වශනය හරිතලව පෙරොක්සිසෝම මයිටොකොන්ඩ්‍රියා වල සිදු වෙනවා. නමුත් සෛලීය ශ්වසනයේ සෛලෝප්ලාස්මය සහ මයිටොකොන්ඩ්‍රියා වලදී තමයි සිද්ධ වෙන්නේ. ඊළඟ ප්‍රභාස්වශනයේදී ATP වැය වෙනවා. නමුත් සෛලීය ශ්වසනයේ ATP වැයවීම සිද්ධ වෙනවා. නමුත් නිපදවීම සිද්ධ වෙනවා. මෙතන තව දෙයක් කියන්න ඕනේ. ප්‍රභාස්වශනයේදී ඌටිකා වැසීමෙන් කාබන් ඩයොක්සයිඩ් ඇතුළේම අඩු වෙනවා. වගේම ආලෝක ප්‍රතික්‍රියාවෙන් ඔක්සිජන් දිගින් දිගටම නිදහස් වෙනවා. ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙනවා. මේක තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් අනුපාතය අඩු වෙන්න බලපානවා. ඒ කියන්නේ ප්‍රභාස්වශනයේ හිතකර තත්ත්වයක් ඇති වෙනවා. අපි ඊළඟට බලමු C4 යාන්ත්‍රණය ගැන. අපි කිව්වා ශාක C3 ශාක ගත්තහම ඉහළ ඔක්සිජන් සාන්ද්‍රණයක් යටතේ අඩු කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් තියෙනකොට ප්‍රභාස්වශනයට යොමු වෙනවා කියලා. මේක ශාකවලට හානි කරයි. ඵලදාව අඩු වෙනවා. එතකොට මේ පරිණාමික ක්‍රියාවලියේදී මේ ක්‍රියාවලට විසඳුමක් විදිහට අනුවර්තනයක් විදිහට තමයි C4 ශාක බිහි වුනේ. C4 ශාකවලට පුළුවන් රුබිස්කෝ එන්සයිම් අවට ප්‍රදේශයේ ඉහළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් පවත්වාගෙන යාමෙන් ප්‍රභාස්වශනය සිදුවීම වැළැක්වීමට. ඊළඟට මේ C4 ශාක යාන්ත්‍රණය C4 ශාක අඳුරු ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය මුලින්ම ඉදිරිපත් කළේ හැට් සහ ස්ලැක් කියන විද්‍යාඥයන් දෙදෙනා විසින්. ඒ නිසා මේ චක්‍රය හඳුන්වනවා හැට් සහ ස්ලැක් චක්‍රය විදිහට හඳුන්වනවා C4 යාන්ත්‍රණය සිදුවන ක්‍රියාවලිය. මෙතෙන්දී වෙනස් සෛලාකාර දෙකක දෙවිදියකට සිද්ධ වෙනවා. පියවර දෙකකින් සිද්ධ තමයි මේ C4 යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. මොනවද ඒ සෛලාකාර දෙක? එකක් තමයි පාත්‍ර මැද්දේ සෛල, අනික තමයි කලාප කොපුවේ සෛල. හරිද? පාත්‍ර මැද්දේ සෛල ගත්තාම ප්‍රමාණයෙන් කුඩායි කලාප කොපුවේ සෛල වලට වඩා. හරිද? ඊළඟට පාත්‍ර මැද්දේ සෛල වල හරිත ලව ගත්තාම හරිත ලවත් ප්‍රමාණයෙන් කුඩායි කලාප කොපුවේ සෛල වල හරිත ලව වලට වඩා. පාත්‍ර මැද්දේ සෛල ගත්තාම පාත්‍ර මැද්දේ සෛල වල හරිත ලව වල තියෙන පංජර කණිකා විශාලව වර්ධනය වෙලා තියෙනවා සහ වැඩි ප්‍රමාණයක් තියෙනවා. නමුත් කලාප කොපුවේ සෛල වල හරිත ලව වල පංජර කණිකා එහෙම නැත්නම් ග්‍රැන නැති තරම් තිබ්බොත් ඊටමත් කුඩායි. ඊළඟට පාත්‍ර මැද්දේ සෛල වල ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඊළඟට පාත්‍ර මැද්දේ සෛල වල ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙනා මේ තෛලකොයිඩ් එහෙම නැත්නම් පංජර කණිකා හොඳින් වර්ධනය වෙලා තියෙන නිසා ප්‍රතිඵලයක් විදිහට ATP නිපදව වෙනවා. ATP NADPH නිපද වෙනවා. ඔක්සිජන් නිපද වෙනවා. නමුත් කලාප කොපුවේ සෛල වල පංජර කණිකා නොමැති තරම් නිසා ඒවැ ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි වෙනවා මොකක්ද? කැල්වින් චක්‍රය වෙනවා. හැබැයි පාත්‍ර මැද්දේ වල කැල්වින් චක්‍රය වෙන්නේ නැහැ. කැල්වින් චක්‍රය වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ C4 ශාකවල ප්‍රභා සංශ්ලේෂණයේදී සාමාන්‍යයෙන් ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ පාත්‍ර මැද්දේ සෛල වල, අඳුරු ප්‍රතික්‍රියාව වෙන්නේ කලාප කොපුවේ සෛල වල. ඒ අනුව චක්‍රානුකූල ක්‍රියාවලියන් දෙකක් ඇතිවීම සිද්ධ වෙනවා. එකක් තමයි හැට් සහ ස්ලැක් චක්‍රය, අනික තමයි කැල්වින් බෙන්සීන් චක්‍රය. හැට් සහ ස්ලැක් චක්‍රය ගත්තහම
C4 යාන්ත්‍රණයේ ප්‍රධාන චක්‍රානුකූල මාර්ග දෙකකින් සිදු වෙන්නේ. එකක් තමයි H සහ ස්ලැග්. අනික තමයි කැලින් බෙන්සින් චක්‍රය. H සහ ස්ලැග් චක්‍රය ගත්තාම මේක පත්‍ර මධ්‍ය සෛල. පත්‍ර මධ්‍ය සෛල තුලදී සහ කලාප කොපුවේ සෛල වලදී තමයි සම්පූර්ණ වෙන්නේ. පත්‍ර මධ්‍ය සෛල වලදී ප්‍රතිග්‍රහණය කරන කාබන් ඩයොක්සයිඩ් කලාප කොපුවේ සෛල වලදී නිදහස් කරනවා. කැලින් බෙන්සින් චක්‍රය ගත්තාම C3 ශාකවල ක්‍රියාත්මක වන චක්‍රයම තමයි. වෙනසක් නැහැ. කලාප කොපුවේ සෛල වලදී සිද්ධ වෙන්නේ මෙතන කාබෝහයිඩ්‍රේට් බවට කාබන් ඩයොක්සයිඩ් ඔක්සිකරණය කරනවා. හරි. අපි මුලින්ම වගේ ශාක පත්‍රයක හරස් කඩක් ගත්තොත් ඉතින් උඩු අපිචාර්මයේ තියෙනවා. ඊට පස්සේ යටි අපිචාර්මයේ තියෙනවා. පුටිකා තියෙනවා. ඊට පස්සේ ඉනිමෙදු ස්තර සෛල තියෙනවා. පත්‍ර මධ්‍ය සෛල තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ විදිහට කලාප කොපුවක්. කලාප කොපුව වටේට මේ විදිහට පත්‍ර මධ්‍ය සෛල පිළියෙල වෙලා තියෙනවා. මේක නිකන් මල් වැඩමක ආකාරයේ ගන්න අපි මේකට කියනවා ට්‍රාන්ස් පටක ව්‍යුහය කියලා. මේකට කියනවා ට්‍රාන්ස් පටක ව්‍යුහය කියලා. මෙතෙන්දී වායුගෝලයේ ඉඳලා කාබන් ඩයොක්සයිඩ් පත්‍ර මධ්‍ය තුළට විසරණය වෙනවා පෝටිකා හරහා. ඊට පස්සේ පත්‍ර මධ්‍ය සෛලවල සෛල බිත්ති මත පිට තියෙන ජල ස්තරයේ දිය වෙලා බයිකාබනේට බවට පත් වෙනවා. එතකොට මේ බයිකාබනේට සෛල බිත්ති හා ප්ලාස්ම පටලය හරහා පත්‍ර මධ්‍ය සෛලවලට විසරණය වෙනවා. ඉතින් මේක මෙහෙම ඇඳොත් මේ තියෙන පත්‍ර මධ්‍ය සෛලය එතකොට කලාප කොපුවේ සෛල වලට ඇතුලේ තියෙනවා සනාල කලාප. මෙතෙන්දී පත්‍ර මධ්‍ය සෛල වලට ඇතුළු වුණු කාබන් ඩයොක්සයිඩ් පත්‍ර මධ්‍ය සෛල වල තියෙන PEP මගින් PEP පත්‍ර මධ්‍ය සෛල තුළට ඇතුළු කාබන් ඩයොක්සයිඩ් පත්‍ර මධ්‍ය සෛලවල තියෙන PEP කාබොක්සිලේස් එන්සයිම උත්ප්‍රේරණයෙන් PEP මගින් ප්‍රතිග්‍රහණය කරලා ඇති කරනවා ඔක්සලෝ ඇසිටික් ඇසිඩ්. ප්‍රථම ස්ථායි ඵලයේ විදිහට. මෙතෙන්දී මේ ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් ආලෝක ප්‍රතික්‍රියාවේ නිපද වුණු සියලුම NADPH සහ ATP කොටසක් මගින් මැලේට් බවට පත් වෙනවා. මේ මැලේට් පත්‍ර මධ්‍ය සෛලවල ඉඳලා ප්ලාස්ම බන්ධ ඔස්සේ ඇතුළු වෙනවා කලාප කොපුවේ සෛල වෙතට. කලාප කොපුවේ සෛල වලට ඇතුළු වුණාට පස්සේ එතෙන්දී මැලේට් පයුරුවේට් බවට පත් වෙමින් කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා. ඒ වගේම මෙතෙන්දී නිදහස් වන ශක්තියෙන් NADPH සංශ්ලේෂණය වෙනවා.
මේ කාබන් ඩයොක්සයිඩ් මේ කලාප කොපුවේ සෛලවල RUBP කාබොක්සිලේස් එන්සයිමේ සුලභව තියෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් RUBP කාබොක්සිලේස් එන්සයිමේ උත්ප්‍රේරණයෙන් RUBP මගින් තිර කරනවා ප්‍රතිඵලයක් විදියට දෙකක් PGA හැදෙනවා. C6 සංයෝගය ක්ෂණිකව බෙද වැටෙන නිසා එහෙම ගත්තේ. ඊළඟට ඒක PGA බවට ඔක්සිහරණය වෙනවා. PGA වලින් කොටසක් C6 C නිපදවන්නේද, ඒ කියන්නේ පිෂ්ඨය නිපදවන්නේද වෙනවා. ඉතිරි කොටස RUMP හරහා RUBP ප්‍රතිජනනය වීම සඳහා යෙද වෙනවා. මෙතෙන්දී මේ හැදුණු පයිරුවේට් ප්ලාස්ම බන්ධ ඔස්සේ නැවතත් මොකද වෙන්නේ? පත්‍ර මධ්‍ය සෛල තුළට විසරණය වෙනවා. එතනදී ආලෝක ප්‍රතික්‍රියාවේ නිපදවුණු ඉතිරි ATP භාවිතයෙන් පයිරුවේට් PEP බවට ප්‍රතිජනනය වෙනවා. හරි. ඔය විදිහට තමයි C4 යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. මෙතනදී C4 යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට කලාප කොපුවේ සෛල සහ පත්‍ර මධ්‍ය සෛල අතර ප්ලාස්ම බන්ධන අතිවිශාල ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා. ඊළඟට ඔයාලා මේ මතක තියාගන්න ඕන තවත් වැදගත් දෙයක් තමයි මේ ක්‍රාන්ස් පටක ව්‍යුහය. ක්‍රාන්ස් පටක ව්‍යුහය මම ඉස්සෙල්ලා කිව්වා මේ ක්‍රාන්ස් පටක ව්‍යුහයේදී කලාප කොපුවේ සෛල සනාල කලාප වටා පිහිල්ලා තියෙනවා. ඊට පස්සේ කලාප කොපුවේ සෛල වටේට පිහිටලා තියෙනවා පත්‍ර මධ්‍ය සෛල. නේද? හොඳයි. අපි ඊළඟට බලමු C4 ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යක්ෂමතාවය ගැන. දැන් මෙතෙන්දී කලාප කොපුවේ සෛලවලදී පත්‍ර මධ්‍ය සෛලවල ඉන්න කලාප කොපුවේ සෛලට අධික කාබන් ඩයොක්සයිඩ් අධිකව පොම්ප කරනවා. එතකොට අධික කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් ඇති වෙනවා කලාප කොපුවේ සෛල තුල. මේ විදිහට ඉහළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් පවත්වා ගැනීම යාන්ත්‍රණයේ හින්දා මොකද වෙන්නේ? පෝටිකා වැහිලා තියෙන අවස්ථාවලදී මේ ශාකවලට අවශ්‍ය තරමට කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. මේ ක්‍රියාවලිය වක්‍රාකාරව උත්සේදනයෙන් වෙන ජලහානිය අවම කරන්න බලපාලා තියෙනවා. ඊළඟට PEP කාබොක්සිලේස් එන්සයිමය ගත්තාම PEP කාබොක්සිලේස් එන්සයිමය රුබිස්කෝ එන්සයිම වලට වඩා කාර්යක්ෂමතාවයෙන් වැඩි. මෙතෙන්දී RUBP කාබොක්සිලේස් PEP කාබොක්සිලේස් එන්සයිමය ගත්තොත් රුබිස්කෝ එන්සයිම නැත්නම් RUBP කාබොක්සිලේස් එන්සයිමයට වඩා කරුණු දෙකක් නිසා කාර්යක්ෂමතාවයෙන් වැඩි වෙනවා. එකක් තමයි PEP කාබන් ඩයොක්සයිඩ් වලට වඩා වැඩි වේගයකින් බයිකාබනේට් එක්ක ක්‍රියා කරනවා. සෛල ප්ලාස්මය තුලදී බයිකාබනේට් වල සාන්ද්‍රණය සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට වඩා දෙගුණකින් විතර වැඩි. බයිකාබනේට් සාන්ද්‍රණය සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට වඩා 50කින් විතර වැඩි සෛල ප්ලාස්මය තුල. එතකොට PEP ට වඩා වැඩි වේගයකින් බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඊළඟට PEP සාමාන්‍ය ඔක්සිජන් එක PEP ඔක්සිජන් එක බඳුතාවයක් නැහැ. මේවා PEP කාබොක්සිලේස් එන්සයිමයේ කාර්යක්ෂමතාවයට හේතු වෙනවා. ඊළඟට අපි බලමු මොනවද මේ C3 C4 ශාකවල වෙනස්කම් කියලා. අපි වලට බලමු C4 පදේ වැදගත් වෙන්නේ ඇයි කියලා. මම ඔයාලට කලිනුත් මේවා කිව්වා. අපි ආයි පොඩ්ඩක් කෙටි කරලා බලමු. අඩු කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක පවා C4 ශාක කාර්යක්ෂමව කාබන් ඩයොක්සයිඩ් තිර කරනවා. මෙතෙන්දී රුබිස්කෝ සහ ඔක්සිජන් වෙන්වෙන්ව තියාගෙන ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම වළක්වන එක තමයි කරන්නේ. ඊළඟට වියලි උණුසුම් උෂ්ණත්ව එකදී වුණත් උත්සේදනයේ සිදුවන ජලහානිය වළක්වන්න පූටිකාව හෙන්න ඕනේ. එතකොට සමහර ශාක වලින් අවශෝෂණය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. මේ හින්දා නිවර්තන කලාපයේ ශාක ගත්තාම වියලි කලාපයේ ශාක කාබන් ඩයොක්සයිඩ් ඌනතාවකින් පෙළෙනවා.
මේ වගේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු අවස්ථාවලදී C4 යාන්ත්‍රණය මගින් කලාප කොපු සෛල වලට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය කිරීමෙන් ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂමතාවය වැඩි කරනවා. ඊළඟට C4 ශාක වලට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය කිරීමේ යාන්ත්‍රණයෙන් හින්දා ෆෝටිකා වෙහිලා තිබුණත් අවශ්‍ය ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීමේ කිසිම බාධාවක් නැහැ. ඒ හින්දා උත්සේදනීය ජල හානිය අඩුයි වෙන. ඒ කියන්නේ C4 ශාක වල කාර්යක්ෂම ජල පරිභෝජනයක් පෙන්වනවා. ඊළඟට කලාප කොපු සෛල වල ඉහළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් යටතේ රුබිස්කෝ වලට හොඳින් ක්‍රියා කරන්න පුළුවන්. මෙන්න මේවා තමයි C4 පතේ වැදගත්කම්. ඊළඟ C3C4 ශාක සංසන්දනය කරොත් අපිට C3 ශාක වල අපි ඉස්සෙල්ලත් කතා කරා C4 ශාක වලට උදාහරණ විදිහට බඩේරිඟු තෘණ වගේ ශාක ගන්න පුළුවන්. C4 ශාක C3 ශාක වල උදාහරණ විදිහට තිරිඟු වී බාර්ලි වගේ ඒවත් C4 ශාක වලට බඩේරිඟු තෘණ වගේ ශාක විශේෂ උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊළඟ C3 ශාක වල සාමාන්‍ය සෙල්සියස් 15-35 අතර උෂ්ණතාවයේදී ප්‍රශස්තව ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා. C4 ශාක වල 35 සෙල්සියස් වලදී සාමාන්‍ය 50ක් විතර වැඩි ප්‍රභා සංශ්ලේෂණය ශීඝ්‍රතාවය. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම ගත්තොත් C3 ශාක වල එකපාරයි CO2 තිර කරන්න නම් C4 ශාක වල පත්‍ර මධ්‍ය සෛල සහ කලාප කොපුවේ සෛල වල විදිහට දෙවාරයකට කාබන් ඩයොක්සයිඩ් තිර කරනවා. ඊළඟ C3 ශාක වල ප්‍රථම කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකය RUBP ඒක කාබන් 5ක් දරන එකක්. C4 ශාක වල ගත්තොත් ප්‍රථම CO2 ප්‍රතිග්‍රාහකය වෙන්නේ PEP පත්‍ර මධ්‍ය සෛල වල නම් හැබැයි කලාප කොපු සෛල වලදී RUBP පත්‍ර මධ්‍ය සෛල වල තියෙන PEP කාබන් 3 සංයෝගය RUBP ගත්තාම කාබන් 5 සංයෝග වල දාන්න දේවා. එන්න CO2 තිර කරන එන්සයිම C3 ශාක වල නම් රුබිස්කෝ එන්සයිම කියලා අපි කියනවා. පොදුවේ C4 ශාක වල PEP කාබොක්සිලේස් පත්‍ර මධ්‍ය සෛල වලදී ඉහළ කාර්යක්ෂමතාවයකින් CO2 තිර කරනවා. ඊළඟට ඉහළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයකදී කලාප කොපුවේ සෛලවලදී ඉතාමත් ඉහළ CO2 සාන්ද්‍රණයක් යටතේ රුබිස්කෝ මගින් CO2 තිර කරනවා. CO2 තිර කරන ප්‍රථම පාළේ C3 ශාකවල අපි දන්නවනේ PGA කියලා. ඒ කාබන් 3 දරන සංයෝගය නිසාමයි අපි C3 ශාක කියලා හඳුන්වන්නේ. ඊළඟට C4 ශාකවල ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් කාබන් 4ක් දරන සංයෝගයක් වෙන ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් තමයි ප්‍රථම ස්ථායි ඵලය වෙන්නේ. ඒ නිසා තමයි අපි C4 ශාක විදිහට නම් කරන්නේ. පත්‍ර ව්‍යුහය ගත්තාම C3 ශාකවල කලාප කොපු සෛල තියෙනකොට සාමාන්‍ය ප්‍රභා සංශ්ලේෂක නැහැ. පත්‍ර මධ්‍ය කොළ පාටත් නැහැ. පත්‍ර මධ්‍ය සෛල වල ගත්තාම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ C3 ශාකවල ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ පත්‍ර මධ්‍ය සෛල වල. නමුත් C4 ශාක ගත්තාම ඒකේ විශේෂ ව්‍යුහයක් දකින්න පුළුවන්. ශාක පත්‍රවල ට්‍රාන්ස් ව්‍යුහය ප්‍රභා සංශ්ලේෂණයේ පත්‍ර මධ්‍ය සෛල වල කලාප කොපු සෛල දෙවර්ගයේදීම සිද්ධ වෙනවා C4 ශාකවල. සාමාන්‍ය C4 ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ඵලදායීතාවය වැඩි C3 ශාකවලට වඩා. හරි. මොන ඔය දේවල් තමයි කියන්න තියෙන්නේ. අපි දැන් ගොඩක් දේවල් ඉතමත් වැදගත් දේවල් කීපයක් කතා කරා. මොනවද? මුලින්ම අපි කතා කරා ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද? ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම මොනවද? ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? අඳුරු ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? අඳුරු ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණ දෙකක් කතා කරා. C3 C4 ශාක යාන්ත්‍රණ විදියට C3 ශාක C4 ශාක ගැන අපි ඊළඟට ඊට කලින් කතා කරා. එතකොට මේ ඔයාලා මතක තියාගන්න මේ යාන්ත්‍රණය. ඇත්තටම මේක ඉතර අමාරු දෙයක් නෙමෙයි. කතාවක් විදිහට මතක තියාගත්තොත් ඔයාලට ලේසියෙන්ම මේ කොටස කොට දාගන්න පුළුවන්. දැන් එතකොට අපි ප්‍රභා සංශ්ලේෂණයේ ලොකු පාර්ට් එකක් ඉවර කරලා තියෙන්නේ. මම හිතනවා මේ කොටසෙන් ඔයාලට එක්සෑම් එකේදී ප්‍රශ්නයක් ආවොත් ගොඩ දාගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි කියලා. මියන සිහිනයට සයිබර් එන්නත්කරණයේ තවත් එක් පියවරක් මෙලෙස නිමාව දකිනවා. මේ සම්බන්ධයෙන් ඔයාලට එන ඕනෙම ගැටලුවක් අදහසක් කමෙන්ට් එකක් විදිහට පහලින් එකතු කරන්න පුළුවන්. තවත් මෙවැනිම හරවත් වීඩියෝවකින් ඔබ හමු වෙනතුරු ඔබ සැමට ජයග්‍රාහී අනාගතයක්.